අයිබෝන් දරුවනේ මම මේ වීඩියෝ එකෙන් බලාපොරොත්තු වෙන්නේ පදාර්ථයේ යාන්ත්‍රික ගුණ කියන යුනිට් 10 වල පළවෙනි පාර්ට් එක ප්‍රත්‍යස්ථතාවය කියන පාර්ට් එකකින් ඔයගොල්ලන්ට ලියා ගන්න දුන්න තියරි පොඩ්ඩක් පැහැදිලි කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒතකොට දරුවෝ මම පිළිවෙලට පැහැදිලි කරගෙන යන්නේ නැහැ. නමුත් නෝට් එකේ ඇති පිළිවෙලට ඔයාට අවශ්‍ය කරුණු හැම දෙයක්ම මම බෝඩ් එකේ පැහැදිලි කරනවා. දරුවෝ මොකද මේ ප්‍රත්‍යස්ථතාවය කියලා කියන්නේ? ප්‍රත්‍යස්ථතාවය කියලා කියන්නේ දරුවෝ බලයක් යෙදූ විට වස්තුවක හැඩය වෙනස් වීමත් නැවත එම බලය ඉවත් කළ විට මුල් හැඩයට පත්වීමත් කියන ගුණාංගයට තමයි දරුවෝ ප්‍රත්‍යස්ථතාවය කියලා කියන්නේ. බලයක් යෙදූ විට වස්තුවක හැඩය වෙනස් වීමත් එම බලය ඉවත් කළ විට නැවත මුල් ස්වරූපයට පත්වීමත් කියන ගුණාංගයට තමයි අපි කියන්නේ ප්‍රත්‍යස්ථතාවය කියන්නේ. එතකොට මෙම ප්‍රත්‍යස්ත ගුණෙන් හෙබි වස්තුන් අපි හඳුන්වනවා ප්‍රත්‍යස්ත වස්තුන් කියලා. මේ ප්‍රත්‍යස්ත ගුණෙන් හෙබි වස්තුන් ප්‍රත්‍යස්ත වස්තුන් කියලා හඳුන්වනවා. දරුවෝ මේ ප්‍රත්‍යස්ත ගුණයට හේතු වෙන්නේ මොකක්ද? දරුවෝ ප්‍රත්‍යස්ත ගුණයට හේතු වෙන්නේ ප්‍රත්‍ය බලය කියන විශේෂ බලයක්. උදාහරණයක් විදිහට ගත්තොත් ඔය හිතන්න මෙන්න මේ ආකාරයට වස්තුවක් තියෙනවා. මම මේ වස්තුවට F කියලා බලයක් යොදලා මෙයාව අදිනවා. මෙයාව අදිනවා මෙන්න මේ ආකාරයට F කියලා බලයක් යොදලා. මේ තමයි දරුවෝ යොදපු බලය. එතකොට මේ ආකාරයට වස්තුව ඇද්දට පස්සේ වස්තුව නොකැඩී පැවතීමට සරලවම කිව්වොත් මෙම පිහිටුමේ සමතුලිතව පැවතීමට නම් මෙහෙට යොදන බලයට සමාන බලයක් මේ වස්තුව අභ්‍යන්තරයේ හටගත යුතුයි. මෙයාගේ තියෙන මේ අණු අතර හටගන්න ඕනේ මේ ආකාරයට බලයක්. මෙන්න මේ බලයට තමයි දරුවෝ අපි කියන්නේ ප්‍රත්‍යස්ත බලය කියලා. ප්‍රත්‍යස්ත බලය. හොඳයි. දැන් ඒකට දරුවෝ බාහිර බලයක් යොදලා අදිද්දී එයාට විශාලත්වයෙන් සමාන දිශාවෙන් ප්‍රතිවිරුද්ධ බලයක් මේ ආකාරයට හටගන්නවා. දැන් ඔයා බාහිර බලය ඉවත් කරයි කියලා හිතන්න. ඔන්න ඉවත් කරා. එතකොට දරුවෝ අර ප්‍රත්‍යස්ත බලය මගින් නැවත ආරම්භක පිහිටුම දක්වා මේ වස්තුව ගෙනෙනවා. ඔන්න ඔය ආකාරයට ගෙනෙනවා. ඒතකොට දරුවෝ මේක මේ අදින වස්තුවකට විතරක් පොදු දෙයක් නෙමෙයි. මම ගන්න තෙරපන වස්තුවක්. වයිතන දරුවෝ මෙන්න මේ වස්තුව මම බාහිර බලයක් යොදලා F කියලා බාහිර බලයක් යොදලා තෙරපනවා කියන මෙන්න මේ ආකාරයට. එතකොට දරුවෝ මේ විදිහට තෙරපගෙන ඉන්නකොට මෙම අවස්ථාවේ සමතුලිතතාවය සලකුවොත් මේ බලයට විශාලත්වයෙන් සමාන වූ දිශාවෙන් ප්‍රතිවිරුද්ධ වූ ප්‍රත්‍යස්ත බලයක් හට ගන්නවා. දරුවෝ මේ ප්‍රත්‍යස්ත බලය කියන එක නිරන්තරයෙන්ම වස්තුව අභ්‍යන්තරේ ජනනය වන දෙයක්. ඒතර බාහිර බලයට විශාලත්වයෙන් සමානව තමයි සමතුලිත අවස්ථාවේදී ප්‍රත්‍යස්ත බලය තියෙන්නේ. ඊට පස්සේ බාහිර බලය ඉවත් කරොත් මොකද වෙන්නේ? මේ ප්‍රත්‍යස්ත බලය පමණයි තියෙන්නේ. එම බලය මගින් නැවත මුල් ස්වරූපය දක්වා ගැනීම සිද්ධ කරනවා. එහෙනම් දැන් ඔයාලට අවබෝධ වෙන්නේ නැති ප්‍රත්‍යස්තතාවය කියන ගුණය ඇති වෙලා තියෙන්නේ වස්තුවල අණු අතර හටගන්නා ප්‍රත්‍යස්ත බලය නිසා. හොඳයි. එතකොට දරුවෝ දැන් ඔයා හිතන්න දැන් ඇදීමකට ලක්වන වස්තුවක් නම් ඔයා හිතන්න මෙන්න මේ ආකාරයට දෙපැත්තට අදිනවා. එතකොට දරුවෝ මෙයාගේ අර්ධයක සමතුලිතතාව සැලකුවොත් මේ අර්ධය සමතුලිතව තියාගන්න නම් මේ පැත්තට ආතති බලයක්, මේ අර්ධය සමතුලිතව තියාගන්න නම් මේ පැත්තට ආතති බලයක් හටගන්නවා. එතකොට දරුවෝ මෙන්න මේ ආතති බල කියලා අපි ලකුණු කරේ ප්‍රත්‍යස්ත බලයේ ප්‍රභේදයක්මයි. එතකොට ප්‍රත්‍යස්ත බලයේ අනික් ප්‍රභේදය කුමක්ද? අනික් ප්‍රභේදය තමයි දරුවෝ තෙරපුම් බලය. මේ විදිහට දෙපැත්තෙන් තෙරපනවා නම් මැදින් දරුවෝ මේ ආකාරයට දෙපැත්තට අපි තෙරපුම් බල මාක් කරගත්තා. ඒකට T වලින් සංකේතවත් කරේ. එතකොට අවබෝධ කරගන්න ඕන දෙයක් තමයි ප්‍රත්‍යස්ත බලය කියලා කියන්නේ මේ අමුතු බලයක් නෙවෙයි. ප්‍රත්‍යස්ත බලයේ මූලික ප්‍රභේද දෙකක් පිළිබඳව ඒ ලෙවල් වල ඉගෙන ගන්නවා. එකක් ආතති බල, අනිත් එක තෙරපුම් බල. හොඳයි.
ඒවල පැහැදිලිව නෝට් එක දීලා තියෙනවා දරුවනේ මම මේ විස්තර කිරීමක් පමණයි මේ වීඩියෝ එකකින් කරන්නේ. හොඳයි. දැන් එහෙනම් ප්‍රත්‍යස්ත බලය ගැන ඉගෙන ගත්තා. ප්‍රත්‍යස්තවය කියන්නේ මොකක්ද කියන එක පැහැදිලි කරගත්තා. ඊට පස්සේ දරුවෝ අපි ලස්සන භෞතික රාශියක් ගැන ඉගෙන ගන්න එනවා. ඒ තමයි සිග්මා. මේ කියන්නේ දරුවෝ ප්‍රත්‍ය බලය. ප්‍රත්‍යස්ත බලය කියන්නේ වෙනම එකක්. ප්‍රත්‍ය බලය කියන්නේ වෙනම එකක්. ප්‍රත්‍ය බලය. ප්‍රත්‍ය බලය කියලා කියන්නේ දරුවෝ මේ බලන්න. ප්‍රත්‍ය බලය කියලා කියන්නේ ප්‍රත්‍යස්ත බලය. ප්‍රත්‍යස්ත බලය. ඒ කියන්නේ අදින අවස්ථාවක නම් දරුවෝ ආතතිය. තෙරපන අවස්ථාවක නම් මොකක්ද? තෙරපුම් බලය. එතකොට ප්‍රත්‍යස්ත බලය බෙදීම වර්ගඵලය. වර්ගඵලය. ඕක තමයි දරුවෝ ප්‍රත්‍ය බලය කියලා කියන්නේ. මම පොඩි රූප සටහනකුත් අඳගන්නම් පැත්තකින්. මෙන්න මේ ආකාරයේ වස්තුවක් තියෙනවා. එයාගේ කැපිටල් A කියලා හරස්කර වර්ගඵලයක් තියෙනවා. මේ හරස්කර වර්ගඵලය මත දරුවෝ මම F කියලා බලයක් යොදලා අදිනවා. එතකොට ආපහු මේ පැත්තට මාක් කරන්න දෙයක්වත් නැහැ. ඒ යොදන බලයට විශාලත්වයෙන් සමාන වූ දිශාවෙන් ප්‍රතිවිරුද්ධ වූ ප්‍රත්‍යස්ත බලයක් හටගන්නවා. මෙතන ඉඳන් ඇත්තටම ආතති බලයක් හටගන්නේ ඒක තමයි ප්‍රත්‍යස්ත බලය වෙන්නේ. ඒතර ප්‍රත්‍ය බලය සමාන වෙනවා F බෙදීම A. කෙලින්ම අපිට ප්‍රත්‍යස්ත බලයට අර යොදන බලයම දාන්න පුළුවන් මොකද විශාලත්වයෙන් සමානයිනේ දරුවෝ. හොඳයි. මේ තියරියක් විදිහට දැනගන්න ඕනේ යොදන බලයට විශාලත්වයෙන් සමාන වුණත් දිශාවෙන් ප්‍රතිවිරුද්ධව තමයි සබවින්ම ප්‍රත්‍යස්ත බලය ක්‍රියාත්මක වෙන්නේ කියලා. දැන් දරුවෝ මෙයාගේ ඒකක ගත්තොත් ඔයාලට පැහැදිලි නිව්ටන් වර්ග මීටරයට. හරියටම අර පීඩන ඒකකම තමයි තියෙන්නේ. ඊට පස්සේ දරුවෝ මාන ගන්න. මාන ගත්තට පස්සේ ඔයාලට ලැබෙනවා ml ඍණ 1 t ඍණ 2 කියලා. අර පීඩනයේ මානම තමයි දරුවෝ එන්නේ. හොඳයි. දැන් ඔන්න ඔය විදිහට අපි ප්‍රත්‍ය බලය කියන එක ඉගෙන ගත්තා. ඊට පස්සේ දරුවෝ අපි ඊළඟට යනවා වික්‍රියාව කියන භෞතික රාශිය ගැන ඉගෙන ගන්න. මේ වික්‍රියාව කියන භෞතික රාශියේ A level වලදී අපට ඇත්තටම හම්බ වෙන්නේ ප්‍රභේද දෙකක් පමණයි. සම්පීඩක වික්‍රියාව සහ සම්පීඩක වික්‍රියාව සහ ආතන්‍ය වික්‍රියාව කියන ප්‍රභේද දෙක පමණයි. මොකද්ද වික්‍රියාව කියලා කියන්නේ? හොඳට බලන්න. වික්‍රියාව එක්සයිලන් වලින් අපි සංකේතවත් කරන දරුවෝ ඔය හිතන්න යම් උෂ්ණත්වයකදී වස්තුවක් තියෙනවා L දිගැති. ඊට පස්සේ දරුවෝ මෙයා මත මෙන්න මේ ආකාරයට බලයක් යොදලා මෙයාගේ දිග වෙනස් කරනවා දරුවෝ E ප්‍රමාණයකින්. මේ E වලින් සංකේතවත් කරන්නේ විතතිය. මොකක්ද දරුවෝ විතතිය කියලා කියන්නේ? විතතිය කියලා කියන්නේ ඇදුණු හෝ තෙරපුණු දිග. දැන් මේක නම් අදින රූපයක් තියෙන්නේ. සමහර අවස්ථාවලදී තෙරපන්න උනත් පුළුවන් මෙන්න මේ ආකාරයට. ඒ කියන්නේ ඔන්න ඔය ආකාරයෙන් තෙරවීමක් ලක් කරන්නත් පුළුවන්. ඇදුණු හෝ තෙරපුණු දිගට තමයි දරුවෝ අපි කියන්නේ විතතිය කියලා. එතකොට මොකක්ද වික්‍රියාව කියලා කියන්නේ? වික්‍රියාව කියලා කියන්නේ ඇදුණු හෝ තෙරපුණු දිග හෙවත් විතතිය බෙදීම මුල් දිග. හොඳයි. ඒ කියන්නේ E බෙදීම L. ඔක තමයි දරුවෝ මේ. දැන් ඔයා බලන්න මෙයාගේ ඒකක තියෙනවද? නෑනේ දරුවෝ. විතතිය කියලා කියන්නේ දිගේ ඒකකයක් තියෙන එකක්. එතකොට දිග කියලා කියන්නේ දිගේ ඒකකයක් තියෙන එකක්. මානක් නෑ දරුවෝ. එතකොට දැන් ඔන්න ඔය දෙක තමයි අපිට ඉගෙන ගන්න තියෙන්නේ. දැන් මෙතනින් එහාට දැන් මම මේ A level වල මට්ටම කිව්වේ. දැන් දරුවෝ ප්‍රත්‍ය බලය කියලා කියන්නේ මොකක්ද? ඒකක හරස්කඩ වර්ගඵලයක් මත යෙදෙන ප්‍රත්‍ය බලය. ඒක අපි කොහොමද එහෙම කියන්නේ? ඒ ප්‍රත්‍යස්ත බලය බෙදීම වර්ගඵලයනේ ආවේ. එතකොට දරුවෝ මොකද්ද වික්‍රියාව කියලා කියන්නේ? ඒකක මුල් දිගක සිදුවන දිගෙහි වෙනස. ඒකක මුල් දිගකට සිදුවන දිගෙහි වෙනස. නැත්නම් ඒකක මුල් දිගකට විතතිය. ඒක තමයි වික්‍රියාව කියලා කියන්නේ. දැන් මේ ප්‍රත්‍ය බල සහ වික්‍රියාවල දරුවෝ ප්‍රභේද හතරක් තියෙනවා. අපි මේ ප්‍රභේද හතර ගැන ඉගෙන ගමු. ප්‍රත්‍ය බල සහ වික්‍රියාවල ප්‍රභේද හතරක් තියෙනවා. එක තමයි දරුවෝ ආතන්‍ය ප්‍රත්‍ය බල. ආතන්‍ය ප්‍රත්‍ය බලය හා ආතන්‍ය වික්‍රියාව. මොකක්ද මේ ආතන්‍ය ප්‍රත්‍ය බලය කියලා කියන්නේ? ආතන්‍ය කියන්නේ නිකන් අර අදිනවා කියලා හැඟීම තියෙන වචනයක්. එතකොට
ආතන්න ප්‍රත්‍යාබලයක් යෙදෙන්නේ වස්තුවක් ඇදීමකට ලක්වන අවස්ථාවකදී. වායතන මෙන්න මේ ආකාරයට වස්තුවක් අදිනවා කියලා. මෙන්න මේ ආකාරයට දැන් ස්වභාවික දිග එල් වෙච්ච වස්තුවක් ස්වභාවික දිග එල් වෙච්ච වස්තුවක් අපි දරුවෝ මෙන්න මේ ආකාරයට අදිනවා. F කියලා බලයක් යොදනවා. එතකොට එයාගේ සිදුවෙච්ච ආතන්‍ය විතතිය E කියලා ලකුණු කරගත්තා. දැන් මෙයාගේ හරස්කඩ වර්ගඵලය මම A කියලා ගන්නවා. එතකොට දරුවා ආතන්‍ය ප්‍රත්‍යාබලය කෙලින්ම ලියතයි මෙන්න මේ යොදපු බලය බෙදීම වර්ගඵලය. හරිම සරලයි. ආතන්‍ය වික්‍රියාව E බෙදීම එල්ම තමයි. ඊට පස්සේ දරුවෝ දෙවනුවට අපි කතා කරනවා. දැන් ඒතකොට ආතන්‍ය බලයක් කියද්දී ඔයාලට තේරෙන්න ඕනේ ලොකු දෙයක් නැහැ. අර ඇදීමකට ලක්වන ආකාරයේ බලයකුයි යොදලා තියෙන්නේ. ආතන්‍ය ප්‍රත්‍යාබල සහ ආතන්‍ය වික්‍රියාව ගැන කතා කරන්නේ ඇදීමකට ලක්වන ආකාරයේ බලයක් යොදලා තියෙන අවස්ථාව. ඒ ලෙවල් දරුවෝ මෙයා ගැන අපිට ඉගෙන ගන්න තියෙනවා. ඉතින් මේ සංකේතම මේ විදිහටම තමයි එන්නේ සම්පීඩක ප්‍රත්‍යාබල සහ සම්පීඩක වික්‍රියාව වලට. ඔන්න බලන්න සම්පීඩක ප්‍රත්‍යාබලය හා සම්පීඩක වික්‍රියාව. ඒතර සම්පීඩනයේදී වල තේරෙනවා දැන් ආතන්‍ය කියන්නේ අදිනාකාරයේ බලයක් යෙදෙන අවස්ථාවකදීනේ ආතන්‍ය ප්‍රත්‍යාබලයක් ආතන්‍ය වික්‍රියාවක් ආවේ. සම්පීඩක එකක් ලැබෙන දරුවෝ තෙරපන අවස්ථාවකදී සම්පීඩන ප්‍රත්‍යාබල ගැන කතා කරන්න අපි තෙරපන අවස්ථාවකදී. ඉතින් විශේෂත්වයක් කියන්නේ ඉතින් තෙරපීම විතරමයි. සම්පීඩක ප්‍රත්‍යාබලයට ලැබෙනවා බලය බෙදීම වර්ගඵලය. ඒ විදිහම තමයි. ඊට පස්සේ සම්පීඩක වික්‍රියාවට ලැබෙනවා සම්පීඩනයේ වෙච්ච දුර. ඒකත් ඉතින් විතතිය කියලාමයි කියන්නේ. බෙදීම මුල් දිග. ඔච්චරයි. හරිම සරලයි දරුවෝ. හරිම සරලයි. ඊට පස්සේ මම යනවා ඊළඟ ප්‍රභේදයට. මෙන්න මේ ප්‍රභේද පොඩ්ඩක් අපිට ඇහැරට එන්නේ බොහෝම අඩුයි. නමුත් එක්තරා අවුරුද්දක මේ ප්‍රභේද වලින් එකක් ගැන අහලා තියෙනවා. ඒ තමයි නිකර ප්‍රත්‍යාබලය සහ නිකර වික්‍රියාව ගැන. අංක 3 නිකර ප්‍රත්‍යාබලය සහ නිකර වික්‍රියාව. නිකර වික්‍රියාව. දරුවෝ නිකර ප්‍රත්‍යාබලයක් ගැන විශේෂයෙන්ම අපි කතා කරන්නේ වැඩිපුරම වායු පද්ධතිය සම්බන්ධව. වායු දන්න මෙන්න මේ ආකාරයේ වායු පද්ධතියක්. මේ ආකාරයට තිබ්බ වායු පද්ධතියක් වටෙන්ම ඉල්ලන පීඩනයක් නිසා වායු දන්නකො දැනට තියෙන පීඩනය දරුවෝ P කියලා. අපි මේ ඊතර ටිකම අකලා දාමු. දැන් තියෙන්නේ ඔන්න ඔය විදිහට තියෙන පද්ධතියක් පීඩනය P පරිමාව V. දැන් දරුවෝ මෙයාව හැකිලෙනවා වටෙන් යොදන අමතර පීඩනයක් නිසා. ඔන්න ආකාරයට යොදන අමතර බලපෑමක් නිසා දරුවෝ මෙයාව හැකිලෙනවා කියලා හිතන්න. දැන් මෙයාගේ සයිස් එක මෙච්චරයි. හරිද? ඔන්න ඔය ගන්නටම මෙයාව අකුලගෙන ඉන්නවා. ඒවා හිතන්න පොඩ්ඩක් උෂ්ණත්ව වෙනසක් නැහැ. උෂ්ණත්ව වෙනසක් ගැන මෙතනදි කතා කරන්නේ නැහැ. ඒව ගැන දරුවෝ තාපේ පාඩමේ. හරිද? ඔන්න ආකාරයට තියෙනවා කියලා හිතන්න. හොඳයි. දැන් මෙයාගේ පීඩනය වැඩි වෙන්න ඕන. ඒ මොකද පීඩනය වැඩි වෙන්න ඕනේ. ඇයි දරුවෝ ඉතින් පරිමාව අඩු වුණානේ. ඔය දන්න පරිමාව ඩෙල්ටා V ප්‍රමාණයකින් අඩු නැහැ කියලා. ඒක නිසා දැන් පරිමාව ලියා ගන්න පුළුවන් මට V ඍණ ඩෙල්ටා V. එතකොට පරිමාව අඩු වෙද්දී උෂ්ණත්ව වෙනසක් වෙන්නේ නැත්නම් PV සමාන nRT සමීකරණය වුණත් හිතන්න පුළුවන්. අනිවාර්යෙන් පීඩනය වැඩි වෙන්න ඕන. පීඩනය මෙන්න මේ ආකාරයට වැඩි වෙනවා කියලා හිතන්න. මුලින් තිබ්බ පීඩනය P දැන් P දාන ඩෙල්ටා P. එතකොට බලන්න නිකර ප්‍රත්‍යාබලය. නිකර ප්‍රත්‍යාබලය. දරුවෝ ප්‍රත්‍යාබලය හොයන්නේ කොහොමද? ප්‍රත්‍යාබලය හොයන්නේ දරුවෝ කොහොම හරි බලය බෙදීම වර්ගඵලයකින්. දැන් මෙතන අපි වර්ගඵලයක් බලයක් ගැන කෙලින්ම කතා කරන්නේ නැහැ. වදන්නෝ බලය බෙදීම මේ වර්ගඵලයෙන් ලැබෙන්නේ දරුවෝ ඇත්තටම මොකක්ද? පීඩනයක්. ඒතර නිකර ප්‍රත්‍යාබලයේ විදිහට කෙලින්ම ගන්න පුළුවන් අපට මෙන්න මේ වගේ අවස්ථාවකදී සිද්ධ වෙච්ච පීඩන වෙනස. මානවල කිසි අවුලක් වෙන්නේ නැහැ. මේකේ මානව තමයි දරුවෝ මෙතනට එන්නේ. නිකර ප්‍රත්‍යාබලයේ විදිහට අපි ගන්නවා පීඩන වෙනස. දැන් ඔන්න වික්‍රියාව වෙනස් වෙනවා. නිකර වික්‍රියාව. නිකර වික්‍රියාව. නිකර වික්‍රියාව විදිහට ගන්න දරුවෝ දැන් අර දිගවල් නැහැ. ඒ කතාව මොකුත් නැහැ. එතකොට පරිමා වෙනස බෙදීම මුල් පරිමාව.
ඇත්තටම මේ අපි වික්‍රියාව කියලා දැන් සමහර ළමයි මිත්‍යාවක් විදිහට දාගන්නවා නිතරම දිගවල්ම එන්න ඕනේ කියලා. එහෙම නෑ දරුවෝ. ඇත්තටම වික්‍රියාවේ මව් අදහස ගත්තොත් අර යම් මානයක මුල් අගයට සාපේක්ෂව සිදුවෙලා තියෙන මාන වෙනස. ඒක තමයි ඇත්තටම එන්නේ. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් හරස්කඩ වර්ගඵලයක සිදුවෙච්ච වෙනස ඩෙල්ටා A නම් මුල් හරස්කඩ වර්ගඵලය A නම් ඒතර ඩෙල්ටා A වලින් බෙදුවම ලැබෙන්නත් ඕනේ වික්‍රියාවක්. මාන නැහැ එකක නැහැ. ඒතර මුල් දිග L නම් ඇදුණු දිග E නම් E කියන එක L වලින් බෙදුවම ලැබෙන්නේ ඒ අවස්ථාවේදී වික්‍රියාව. මුල් පරිමාව V නම් වෙනස් වෙච්ච පරිමාව ඩෙල්ටා V නම් ඩෙල්ටා V වලින් බෙදුවමත් එන්න ඕනේ දරුවෝ වික්‍රියාව. ඒතර අර A level වලදී අපිට නිතරම මෙන්න මේ දෙක විතරක් අහුවෙන හින්දා අපි හිතන්නේ මේ දිග හා සම්බන්ධව භෞතික රාශියක් කියලා. එහෙම දෙයක් නැහැ. දැන් නිකර වික්‍රියාව ගනිද්දී පරිමාව වෙනස බෙදන්න ඕනේ දරුවෝ මුල් පරිමාවෙන්. හැබැයි මෙතනට ඍණාත්මකක් දාන්න ඕනේ. හේතුව මොකද? පරිමා අඩුවීමකුයි සිද්ධ වුනේ. ඒක නිසා ඍණාත්මකක් දාන්න. හැබැයි මේ විශාලත්වයක් හොයද්දී නම් ඉතින් මොක ඍණාත්මක අවශ්‍ය වෙන්නේ නැහැ. නිකර වික්‍රියාවේ විශාලත්වය වුණොත් ඉතින් මේ ඍණ ලකුණ නැතුව මෙහෙම දාන්නත් පුළුවන්. ඔක තමයි නිකර ප්‍රත්‍යාබලය සහ නිකර වික්‍රියාව හොයන විදිය. ඊට පස්සේ දරුවෝ මම යනවා හතරවෙනි එක. එයාට අපි කියනවා ව්‍යාකෘති ප්‍රත්‍යය විකෘති ප්‍රත්‍යාබලය සහ විකෘති වික්‍රියාව. විකෘති කියන විරූපණ ප්‍රත්‍යාබලය සහ විරූපණ වික්‍රියාව කියලාත් කියනවා. හොඳයි. දරුවෝ හතරවෙනි එක විරූපණ ප්‍රත්‍යාබලය හා විරූපණ වික්‍රියාව. දැන් මේක ටිකක් සුවිශේෂී එකක්. ඔයයන් දරුවෝ මෙන්න මේ ආකාරයට මොකක් හරි ගණකාවයක් තියෙනවා කියලා හිතන්න දරුවෝ. අපි ගමු ආරම්භක ස්වරූපයෙන් මෙන්න මෙහිමයි තියෙන්නේ. හොඳට උඩ දාගන්න ඕනේ. මේකෙන් නම් දරුවෝ දැනට විභාගයට ඇවිල්ලා නැහැ. නමුත් තියරියක් විදියට දැනගෙන ඉඳීම කිසිසේත් වැඩිවීමක් වෙන්නේ නැහැ. හරිද? මහා ලොකු දෙයක් නෑ. ලොකුට උඩට පාක් දාගන්න දෙයක්වත් නෑ. මොන මේස ලෑල්ල තියෙනවද? මේස ලෑල්ල මත මෙන්න මේ ආකාරයට වස්තුවක් තියෙනවා. ඊට පස්සේ දැන් මම මෙන්න මේ වස්තුවේ මෙන්න මෙතනින් අල්ලලා අදිනවා. දැන් විරූපණ ප්‍රත්‍යාබල. ඒතර විරූපණ වික්‍රියා ගැන බොහෝ වෙලාවට අපිට කතා කරන්න වෙන්නේ ද්‍රව හා සම්බන්ධව. මොකද ද්‍රව ස්තරවලනේ දරුවෝ මෙහෙම ස්තරයක් මත ස්තරයක් ලිස්සා යාමක් වගේ දෙයක් බලාපොරොත්තු වෙන්න පුළුවන් වෙන්නේ අපිට. මෙන්න බලන්න. උඩ පෘෂ්ඨයට ස්පර්ශී ලෙස බලයක් යොදලා හදපු අවස්ථාවක්. උඩ පෘෂ්ඨයට ස්පර්ශී ලෙස බලයක් යොදලා හදපු අවස්ථාවක්. ඔන්න ඔය ආකාරයට තියෙනවා. දරුවෝ මේ තියෙන්නේ ඉස්සෙල්ලා දීප පිටුම. හිතන්න ඊදුරක් හැදිලා තියෙනවා කියලා. ඔන්න ඔය ආකාරයට මේ අඳින පමාව පමණයි දරුවනේ. බොහොම ලේසි එකක්. ඔන්න ඔය ආකාරයට හැදිලා තියෙනවා. මේ තියෙන්නේ මේස ලෑල්ල. හරි. මෙතනින් යොදලා තියෙන ස්පර්ශී ලෙස යොදලා තියෙන බලය තමයි දරුවෝ F කියලා ගත්තේ. මේ තියෙන්නේ පල්ලෙහාම ස්තරය. පල්ලෙහාම ස්තරය මම මේ ආකාරයට පාට කරගන්නම්. මේ තියෙන්නේ ඉහළම ස්තරය. දරුවෝ මේ ස්තර දෙක අතර සිදු වෙලා තියෙන කෝණික වෙනස, කෝණික විස්ථාපනය දරුවෝ මම 5 කියලා ගන්නවා. හරිද? right. ඒ වගේම මෙන්න මේ ස්පර්ශී බලය යොදලා දින පෘෂ්ඨ වර්ග බලය කියලා ගන්නවා. F කියලා කියන්නේ මොකද්ද දරුවෝ? ස්පර්ශී බලය. ස්පර්ශී බලය. ඒතර ඒක යොදලා තියෙන පෘෂ්ඨ වර්ග බලය තමයි අපි කැපිටල් A කියලා ගත්තේ. එතකොට විරූපණ ප්‍රත්‍යා බලය මෙන්න මෙහෙමයි හොයන්නේ. විරූපණ ප්‍රත්‍යා බලය. විරූපණ ප්‍රත්‍යා බලය සමාන වෙනවා දරුවෝ ස්පර්ශී බලය බෙදීම වර්ගඵලය. වර්ගඵලය. එතකොට දරුවෝ ස්පර්ශී බලය F මේක A. මොන විදිහටයි විරූපණ ප්‍රත්‍යා බලය හොයන්නේ. අර අර්ථ දැක්වීම විතරයි වෙනස් වෙන්නේ. අවසානයේදී බලයක් බෙදීම වර්ගඵලයක්ම තමයි. පීඩනයේ මාන තියෙන රාශියක්ම තමයි. ඊට පස්සේ දරුවෝ විරූපණ වික්‍රියාව. විරූපණ වික්‍රියාව.
හොයද්දී අපි දැන් මෙතනදී දරුවෝ දිගවල් ගන්නේ නේ. ඇත්තටම විරූපණ වික්‍රියාව සමාන වෙනවා ස්තර දෙක අතර සිදු වෙලා තියෙන මොකක්ද කෝණික විස්ථාපනය. ස්තර දෙකක් අතර සිදු වෙලා තියෙන කෝණික විස්ථාපනය තමයි දරුවෝ මෙතනදී විරූපණ වික්‍රියාව වෙන්නේ. නමුත් මේක බොහොම කුඩා කෝණයක්. ස්තර බොහොම ළඟින් තියෙන දරුවනේ. පොඩ අනුයාත ස්තර දෙකක් අතර කියලා ගන්න පුළුවන්. නැත්නම් ඕනම ස්තර දෙකක් අතර. ඕක ඒකාකාරව වෙන්නේ. එතකොට ඔය කෝණ සාමාන්‍යයෙන් බොහොම කුඩා කෝණ දරුවෝ. ලොකු ස්තර අතර වෙනස් වීමක් වෙන්නේ නැහැ. එතකොට ඒක නිසා අපිට මේක tan 5 කියලා ලියා ගන්න පුළුවන්. මොකද අර කෝණ කුඩා වෙද්දී රේඩියන් වලින් මනිනද කුඩා කෝණයක් සලකුවොත් ඒ අගයයි tan වලින් එම කෝණයේ අගයයි දෙකම සමාන වෙනවා. ඒක උගුරු දාන්න දේවල්. ඒක නිසා දරුවෝ කෙලිම මට ලියා ගන්න පුළුවන්. එන මේ විරූපණ වික්‍රියාව කියන කෙනා සම්මුඛ පාදය E බෙදීම මෙන්න මේ උස මම ඒක ආරම්භක පීඨුමෙන් දා ගන්නම්. ඒතර ආරම්භක පීඨුමේ තියෙන උසම තමයි ඉන්නේ. මොකද චූටි කෝණික විස්ථාපනයක් නෙවෙන්නේ. ඒතකොට පොඩ්ඩක් උස අඩු වෙන්න ඕනි. නමුත් ඒක නොසලකා හැරියක තරම් අඩුවීමක්. E බෙදීම එල්ම කියලා ලැබෙන අවසාන වශයෙන්. ඔන්නමයි දරුවෝ විරූපණ ප්‍රත්‍ය බලය සහ විරූපණ වික්‍රියාව ගැන අපි කතා කරන්නේ. හොඳයි. දැන් උඩ දරුවෝ ඒ කරුණු ටික පැහැදිලි ඇති. ඊට පස්සේ මම විරූපණය කියලා වෙනම මාතෘකාවක් ගැන කතා කරනවා. විරූපණය. දැන් විරූපණ වික්‍රියා විරූපණ ප්‍රත්‍ය බල එතෙන්දි කතා කරපු එකත් එක පටලවා ගන්න එපා. විරූපණය. විරූපණය කියලා කියන්නේ දරුවෝ ඇත්තටම බාහිර බලයක් නිසා වස්තුවක පවතින ස්වභාවික හැඩය වෙනස් වීම. විරූපණය. බාහිර බලයක් නිසා වස්තුවක පවතින ස්වභාවික හැඩය වෙනස් වීමට තමයි විරූපණය කියලා කියන්නේ. දැන් සමහර කට්ටිය කියන්නේ විරූපණය වෙනවා කියලා කියන්නේ කැත වෙනවා කියන එක. කැත වෙනවා කියන එක එච්චර ඒ කියන්නේ යෝග්‍ය නෑ මේ වචනෙට. ඒතර පවතින ස්වභාවික ස්වરૂපය වෙනස් වීම කියන එක තමයි වඩාත් ගැලපෙන්නේ. ඒතර විරූපණය වීමේදී ආකාර තුනක් අඳුර ගන්න පුළුවන් අපට. ඒකමාන විරූපණය. ඒකමාන විරූපණය. ඒ වගේම ඊළඟට අපට අඳුර ගන්න පුළුවන් ද්විමාන විරූපණය. ද්විමාන විරූපණය. ඒ වගේම අවසාන වශයෙන් අඳුර ගන්න පුළුවන් ත්‍රිමාන විරූපණය. ත්‍රිමාන විරූපණය. දරුවෝ ඒකමාන විරූපණයේදී සිද්ධ වෙන්නේ දිගෙහි වෙනස් වීමක් පමණයි. දවා හිතන ස්වභාවික දිග හෙල්වෙච්ච වස්තුවක් මම ඇදීමක් හෝ තෙරපීමකට ලක් කරලා ඊවිතතියක් ලබා දෙනවා. මෙන්න මේ ආකාරයට. එතකොට දරුවෝ එකමානයක් පමණක් විරූපණය වෙලා. සාමාන්‍යයෙන් අපි මාන විදිහට හඳුනගන්නේ මොනවද? දිග පළල උසනේ. ඒතර දිගෙහි පමණක් වෙනස් වීමක් තමයි එකමාන විරූපණයකදී සිද්ධ වෙන්නේ. ද්විමාන විරූපණයකදී දරුවෝ දිග පළල කියන මාන දෙකක වෙනස් වීමක් සිද්ධ වෙනවා. ඔය එතන මෙන්න මේ ආකාරයට බලය යොදනවා කියලා මම. මෙන්න මේ ආකාරයට දෙපැත්තට බලය යොදුවම දරුවෝ පළලත් වැඩි වෙලා දිගත් වැඩි වෙනවා. අන ද්විමාන විරූපණයක්. ඊට පස්සේ දරුවෝ ත්‍රිමාන විරූපණයක් කියලා කියන්නේ දිග පළල උස කියන තුනෙහිම වැඩි වීමක් කියන එක දැන් ඔයාලට ප්‍රත්‍යක්ෂ වෙන්න ඕන. හා. දැන් එහෙනම් දරුවෝ ඔයාලට දැන් පැහැදිලි ඇති මොකක්ද මේ විරූපණය කියන්නේ කියලා. විරූපණය කියලා කියන්නේ බාහිර බලයක් යටතේ වස්තුවක පවතින ස්වરૂපය වෙනස් වීම. නැත්නම් හැඩය වෙනස් වීම. ඒක ඒකමාන විරූපණයක්, ද්විමාන විරූපණයක් සහ ත්‍රිමාන විරූපණයක් විදිහට ගන්න පුළුවන්. ඒක පුංචි තීරකයක් ගන්න. දැන් දරුවෝ අපි උන්න විරූපණය ගැනත් කතා කරා. හොඳයි. ඊට පස්සේ දරුවෝ මම එන්න හදන්නේ දරුවෝ ප්‍රත්‍ය බල සහ වික්‍රියා සටහන් වලට. ප්‍රත්‍ය බල සහ වික්‍රියා සටහන් වලට. දරුවෝ ප්‍රත්‍ය බල වික්‍රියා සටහන්. ඒනල් ෆිසික්ස් වලදී අපිට තියෙනවා වස්තු දෙවර්ගයක ප්‍රත්‍ය බල සහ වික්‍රියා සටහන් ගැන කතා කරන්න. ප්‍රත්‍ය බල වික්‍රියා සටහන්. දරුවෝ ප්‍රත්‍ය බල වික්‍රියා සටහන් මම අර කිව්වා වගේ ඒනල් වලදී වස්තු දෙවර්ගයක ඉගෙන ගන්න තියෙනවා. එකක් තමයි ප්‍රත්‍යස්ත වස්තුවල. ප්‍රත්‍යස්ත වස්තුවල.
අනිත් එක දරුවෝ බංගුර වස්තු වල බංගුර වස්තු කියන්නේ මොනවද? අපි පුංචි කාලේ ඉගෙන ගන්නවා බලයක් යොදු විට සුණු විසුණු වෙලා යන. ඒ කියන්නේ ඇදෙන්නේ නැති තලන්න බෑ බලයක් යොදුවම සුණු විසුණු වෙලා යන ගුණයක් නම් සුණු විසුණු වෙලා යන වස්තුවක් නම් අපි කියනවා බංගුරයි කියලා. ඒ වගේ පොඩි කාලේ ඉගෙන ගන්නවා වීදුරු වගේම බංගුරයි කියලා. මෙතන ඊට වඩා ගැඹුරු අදහසක් ගැන අපි ඉගෙන ගන්නවා. මොකද දැන් අපි පොඩි නෑනේ නේද? බංගුර වස්තු. තම ප්‍රත්‍යස්ත වස්තුවකට යොදන ප්‍රත්‍ය බලය. ඒ කියන්නේ ඒකක වර්ගඵලයක් මත යෙදෙන බලය. වඩෝනම් බලයත් එක්ක අඳින්න පුළුවන් ඒක ගැටලුවක් නැහැ. යොදන ප්‍රත්‍ය බලය සහ වික්‍රියාව අතර ප්‍රස්ථාරය ඇඳු. දැන් ප්‍රත්‍යස්ත වස්තුවක් ඒකේ තියෙන දරුවෝ සීමා කිහිපයක්. මම මේක අඳින්නම් මෙන්න මේ ආකාරයට. මුලින්ම හම්බ වෙනවා දරුවෝ යොදන බලය වැඩි කරගෙන යනකොට වික්‍රියාව මොකද වික්‍රියාව කියලා කියන්නේ? අපි ඒ ලෙවල් වල තියෙන කරුණු ලියාගමුකෝ. ඇදෙන සහ තෙරපෙන වස්තු වල විතරක් ගත්තොත් ඉබෙදීම ඉන්නේ. මේ තියෙන දරුවෝ බලය බෙදීම වර්ගඵලයනේ. ඒතර දැන් ඔයා හිතන්න වර්ගඵලයවත් මුල් දිගවත් වෙනස් වෙන්නේ නැහැ. මුල් දිගවත් වර්ගඵලයවත් වෙනස් වෙන්නේ නැහැ කියලා හිතන්න. වර්ගඵලයේ පුංචි වෙනසක් වෙන්න ඕනේ තමයි පරිමාව වැඩි වෙන්නේ. නමුත් ඒ වෙනස නොසලකා හැරී එකයි හිතන්න. එතකොට බලය යොදාගෙන යනකොට දරුවෝ විතතිය වැඩි වෙලා. එතකොට L නියතයි A නියතයි නම් බලය වැඩි කරගෙන යනකොට ප්‍රත්‍ය බලයත් වැඩි වෙන්නේ නැහැ. එතකොට දරුවෝ මෙන්න මෙහෙම සමානුපාතිකව වැඩි වෙන සීමාවක් ලැබෙනවා. සමානුපාතයි. හරියටම ප්‍රත්‍ය බලයත් එක්ක වික්‍රියාව සමානුපාතයි. මම මේ ඉරි දෙක පොඩ්ඩක් මකන්නම්. මොකද මේකේ තව ඉරි අඳින්න තියෙනවා අපට. එතකොට දරුවෝ මෙන්න මේ සමානුපාතික සීමාවේ කෙලවර මම කැපිටල් A කියලා සටහන් කරගන්නවා. මොකද්ද මේ තියෙන්නේ? ප්‍රත්‍ය බලයත් එක්ක වික්‍රියාව අනුලෝමව සමානුපාතික වෙන ආකාරයට විචලනය වෙන සීමාව. ඊට පස්සේ දරුවෝ චුට්ටක් එහාට යනකොට පොඩ්ඩක් නැවෙනවා. හැබැයි දරුවෝ මෙන්න මේ ලක්ෂ්‍ය අපි E වලින් සංකේතවත් කරනවා. මොකක්ද E කියලා කියන්නේ? E කියන්නේ දරුවෝ ප්‍රත්‍යස්ත සීමාව. ඒ කිව්වේ මොකක්ද? ඕවල ඉඳන් E දක්වා මෙන්න මේ තියෙන අතරතුරේදී කොහේ හරි තැනකට ඇදලා බලය ඉවත් කරොත් දරුවෝ මේ බලය වැඩි කරගෙන ගිය පාර ඔස්සේම ආපහු හැකිලිලා එනවා. හැකිලිලා නැවත මුල් ස්වරූපයටපත් වෙනවා. එතකොට මේ ප්‍රත්‍යස්ත ගුණය බලය ඉවත් කළ විට නැවත මුල් ස්වරූපයටපත් වීමේ ප්‍රත්‍යස්ත ගුණය රඳාපවතින සීමාව තමයි අපි කියන්නේ ප්‍රත්‍යස්ත සීමාව කියලා. ඒ කියන්නේ සමානුපාතික සීමාව, E කියන්නේ ප්‍රත්‍යස්ත සීමාව. ඊට පස්සේ ඔහොම ගියාම ඕම යනවා එකේ එක පාරටම වික්‍රියාව වැඩි වෙන ලක්ෂයක් එනවා. මේ අසාමාන්‍ය ලෙස. අසාමාන්‍ය ලෙස වික්‍රියාව පැත්තට බරවන තැනක් එනවා. සමහර ප්‍රස්ථාරවල ඒ කියන්නේ ද්‍රව්‍ය වර්ගයෙන් වර්ගයට ඕක වෙනස් වෙනවා. ඕ වගේ ලක්ෂ දෙකක් විතර එන්නත් පුළුවන්. ඕම ගිහලා දරුවෝ ආපහු එක පාරටම වැඩි වෙන අවස්ථාවක් එනවා. මේ බලන්න එක පාරටම වික්‍රියාව වැඩි වෙන්න ගන්න අවස්ථාව. මම මේක B ඩෑෂ් කියලා ගන්නවා. ඔහොම ගිහලා ඔය B වලින් සංකේතවත් කරපු ලක්ෂ සමහරවල එකක් තියෙන්න පුළුවන්, සමහරවල දෙකක් තියෙන්න පුළුවන්. අපි ඒවට කියනවා දරුවෝ අවනති ලක්ෂ කියලා. ඕමම ගිහිල්ලා ඔන්න උපරිමයටම ගියා. දැන් මීට වඩා දරුවෝ ප්‍රත්‍ය බලයක් එදින්නේ නැහැ. මම මේක පොඩ්ඩක් නිරූපණය කරගෙන පුළුවන් ආකාරයට y අක්ෂයේ දිග්ගස්සන්නම්. ප්‍රත්‍ය බලය. හොඳයි. දැන් දරුවෝ මේක තමයි වස්තු මත යොදන්න පුළුවන් උපරිම ප්‍රත්‍ය බලය. ක්‍රමෙන් බලය වැඩි කරගෙන යාමේදී වස්තු මත යොදන්න පුළුවන් උපරිම ප්‍රත්‍ය බලය. අපි දරුවෝ ඒකට කියනවා ભેදක ප්‍රත්‍ය බලය කියලා. වස්තුව කැඩෙන්න පටන් ගන්න ඕන උතරින්. ભેදක ප්‍රත්‍ය බලය. එතකොට මම ඒක සිග්මා බ්‍රේක් කියලා සටහන් කරන්න. සිග්මා බ්‍රේක්. ඒක දරුවෝ C වලින් සංකේතවත් කරනවා. දැන් කැඩෙන්න අවශ්‍ය සාධක සපුරන අවස්ථාව තමයි දරුවෝ මෙතන. හැබැයි තාම කැඩෙන්නේ නැහැ. දැන් කැඩෙනවා කියන එක නිශ්චිතයි. හැබැයි තාම කැඩෙන්නේ නැහැ. තව චුට්ටක් ඇදෙන්න ඕනේ. තව චුට්ටක් කොන්නවම ඇදෙන්න ඕනේ දරුවෝ. එතකොට මෙතනින් එහා අදින්න හරි ලේසි. ඇයි ඒ ලේසි? උපරිම ප්‍රත්‍ය බලයට ආවට පස්සේ දැන් ඉතින් එහාට දැන් කැඩෙන්නනේ තියෙන්නේ. ඊට පස්සේ වස්තුව නොකැඩී සිටීමට දරපු ප්‍රයත්නය අතහරිනවා. වස්තුවට දැන් අර බලය දරා ගන්න බෑ. එතනින් එහා නිකන් අර තද කරගෙන හිටපු උස්ම අතහැරියා වගේ වස්තුව කැඩෙනවා නම් කැඩියන් කියලා ගේම අල්ලලා දානවා.
දරුවෝ D වලදී තමයි ભેදනය සිද්ධ වෙන්නේ. දැන් ඔයාගෙන් අහන්න පුළුවන් එක එක සීමා. OA කියන සීමාව තුලදී දරුවෝ ප්‍රත්‍ය බලයට වික්‍රියාව සමානුපාතයි. ඒක නිසා අපි කියනවා OA කියන්නේ මොකද්ද? සමානුපාත සීමාව. O වල ඉඳන් E දක්වාම ප්‍රත්‍යස්ත ගුණය රඳා පවතිනවා. ප්‍රත්‍යස්ත ගුණය රඳා පවතින නිසා දරුවෝ අපි E වලට කියනවා ප්‍රත්‍යස්ත සීමාව. මේ B කියන ලක්ෂ්‍යය B dash කියන ලක්ෂ්‍ය විශේෂත්වයක් තියෙනවා. ඒ තමයි ෂණිකව වික්‍රියාව වැඩි වෙන්න ගන්නවා. ෂණිකව වික්‍රියාව වැඩි වෙන්න ගන්නවා. මේ ෂණික වික්‍රියාව වැඩි වීම ආරම්භන ලක්ෂ්‍ය තමයි දරුවෝ මෙන්න මේ අවනති ලක්ෂ්‍ය කියලා හඳුන්වන්නේ. අවනති ලක්ෂ්‍ය. අවනති ලක්ෂ්‍ය. ඒ අවස්ථාවේදී දැන් ඒකට කොහොමද අවනිත ලක්ෂ්‍ය කියන්නේ මොකක්ද කියලා කිව්වොත් මොකක්ද කියන්නේ? ප්‍රත්‍යබල වික්‍රියා සටහනක වික්‍රියාව අසාමාන්‍ය ලෙස වැඩිවීම ආරම්භ වන ලක්ෂ්‍ය තමයි අවනති ලක්ෂ්‍ය කියලා කියන්නේ. එතකොට අවනති ලක්ෂ්‍ය වලදී අතර වෙන්නේ මොකක්ද? දැන් අපි ගත්තොත් මෙන්න මේ ආකාරයට වස්තුවේ දරුවෝ එක් ස්තරයක් මත අනික් ස්තරය සර්පණය වෙන්න ගන්නවා. එක් ස්තරයක් මත අනික් ස්තරය ශනිකව සර්පණය වෙන්න ගන්නවා. ටිකක් දුර සර්පණය වෙලා නවතින සමහර ඒවා. ආපහු ඒ වගේ සර්පණය වෙන අවස්ථාවක් එන්න පුළුවන්. ඒ වගේ නවතින වස්තු වල. එතකොට එක් ස්තරයක් මත අනිත් ස්තරයේ සර්පණය වීම හේවත් අපි මේකට ලස්සන නමක් කියනවා සුවිකාර්ය ප්‍රවාහය. සුවිකාර්ය ප්‍රවාහය. ප්‍රවාහයක් සිද්ධ වෙනවා මෙන්න මේ අවනති ලක්ෂ්‍ය වලට. මොකක්ද අවනති ලක්ෂ්‍ය වල විශේෂත්වය? ෂණිකව වික්‍රියාව වැඩි වෙනවා. ඇයි එහෙම වෙන්නේ? ස්තර මත ස්තර ලිස්සා යාම ආරම්භන නිසා. ඒකට මොකක්ද කියන නම? සුවිකාර්ය ප්‍රවාහය. ඊට පස්සේ දරුවෝ C ඒ තමයි වස්තුවට දරන්න පුළුවන් උපරිම ප්‍රත්‍ය බලය. අපි ඒකට කියනවා ભેදක ප්‍රත්‍ය බලය කියලා. ભેදක ප්‍රත්‍ය බලයක් ඊට පස්සේ වස්තුව කැඩෙන්න ඕනි. ඒ කියන්නේ කැඩීමට අවශ්‍ය බලය සපුරලා ඉවරයි. ඊට වඩා වැඩි බලයක් එන්නේ නැහැ. එතනින් එහාට නිකම්ම දරුවෝ එතනින් එහාට නිකම්ම මොන වෙලා යනවද? වස්තුව කැඩිලා යනවා. වස්තුව කැඩිලා යනවා. හොඳයි. බලන්න දරුවෝ බංගුර වස්තුවක කොහොමද? බංගුර වස්තුවක කොහොමද ප්‍රත්‍ය බල වික්‍රියා සටහන ලැබෙන්නේ කියලා. බංගුර වස්තුවක ප්‍රත්‍ය බල වික්‍රියා සටහන කොහොමද බලන්න ලැබෙන්නේ? දරුවෝ බංගුර වස්තුවක් ගත්තොත් එයාගේ ඔය සුවිකාර්ය පෙදෙසක් කියලා එකක් නැහැ. මම මෙතනින් අර සුවිකාර්ය පෙදෙස මාක් කරන්න. හරියටම දරුවෝ ප්‍රත්‍යස්ත සීමාවෙන් මෙහා පැත්ත සුවිකාර්යයි. මේ පැත්ත ප්‍රත්‍යස්තයි. 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 ඒ දරුවෝ සුවිකාර්යය කියන්නේ. සුවිකාර්යය කියන්නේ ඔයා හිතන්න මේ විදිහට බලය වැඩි කරගෙන කියලා මෙන්න මේ හරියට විතර වෙනකන් ඇවිල්ලා මම බලය අතාරිනවා කියලා. ඊට පස්සේ දරුවා ආපහු මේ ගමන් මඟ ඔස්සේම මෙතනට එන්නේ නැහැ. ප්‍රත්‍යස්ත සීමාව ඉක්මුවා නම් ආපහු මුල් හැඩයට එන්නේ නැහැ දරුවෝ. එතකොට බලය ඉවත් කරද්දී මෙන්න මේ වගේ මාර්ගයක ඇවිල්ලා තමයි ප්‍රත්‍ය බලය ශුන්‍ය කරගන්නේ. එතකොට මොකද වෙන්නේ? ප්‍රත්‍ය බලය නැති වුණත් දරුවෝ පොඩ්ඩක් ඇදිලා තියෙනවා. එතකොට අලුත් හැඩයකුයි තියෙන්නේ. පෙර හැඩයටම ආව නම් එහෙනම් වික්‍රියා බිඳුව වෙන්න බෑ. එහෙම වෙන්නේ නැහැ. එතකොට වස්තුවක් විවිධ හැඩවලට හදාගන්න පුළුවන් කියන එක තමයි සුවිකාර්ය කියන වචනේ අදහස. එතකොට සුවිකාර්ය ගුණයක් ලැබෙන්නේ ප්‍රත්‍යස්ත සීමාව ඉක්මවලා ගියාට පස්සේ. මොකද ප්‍රත්‍යස්ත සීමාව ඉක්මවලා ගියාට පස්සේ අර බාහිර බලය අතහැරියයි කියලා නැවත මුල් හැඩයට එන්නේ නැහැ. වෙනත් මාර්ගයක් ඔස්සේ මෙන්න මේ ආකාරයට දැන් උදාහරණයක් විදිහට මෙතනට ගිහිල්ලා අතහැරියනම් දරුවෝ මේ. එතකොට මේ වගේ වික්‍රියාවක් ඉතුරු වෙනවා. මේ හැඩයට ඇවිල්ලා අතහැරියනම් මෙතනට. එතකොට මේ වගේ වික්‍රියාවක් ඉතුරු වෙනවා. එතකොට බංගුර වස්තුවක ඔය වගේ සුවිකාර්ය පෙදෙසක් නැහැ. සමානුපාතික සීමාවක් තියෙනවා. ඒ වගේම තව පොඩ්ඩක් එහාට ගියට පස්සේ දරුවෝ ප්‍රත්‍යස්ත සීමාව තියෙනවා. ප්‍රත්‍යස්ත සීමාව ළඟම තමයි ભેදක ලක්ෂයත් ભેදනය වීමත් ભેදනය වීමත් කියන සියලුම කරුණු ටික ගොනු වෙලා තියෙනවා. මෙතන. එතකොට මෙතනින් එහා ඇත්තටම කිව්වොත් මේ දින සමානුපාතික සීමාවේ සුවිකාර්ය පෙදෙසක් නැහැ. ප්‍රත්‍යස්ත පෙදෙසක් පමණයි. ඔච්චරයි. ඔන්න ඔය විදිහට දරුවෝ බංගුර වස්තුවක
ප්‍රත්‍ය බල වික්‍රියා සටහනේ. එතකොට බංගුර වස්තුවකට වට අවබෝධ වෙන්න ඕනි සුවිකාර පෙදෙසක් නැහැ. ප්‍රත්‍යස්ත පෙදෙසක් පමණයි. හොඳයි. ඊට පස්සේ දරුවා අපි යන්න හදන්නේ ප්‍රත්‍යස්තතාවයේ පිළිබඳ හුක් නියමයට. ප්‍රත්‍යස්තතාවයේ පිළිබඳ හුක් නියමයට. ඒක හරියම සරල දෙයක්. මේ බලන්න. ප්‍රත්‍යස්තතාවයේ පිළිබඳ හුක් නියමෙන් කියවෙන්නේ දරුවෝ සමානුපාතික සීමාව තුලදී මම මේ සමානුපාතික සීමාව විතරයි අඳින්නේ. සමානුපාතික සීමාව තුලදී ප්‍රත්‍ය බලය වික්‍රියාවට අනුලෝමව සමානුපාතිකයි. ඔන්නෝක තමයි දරුවෝ හුක් නියමෙන් කියවෙන්නේ. සමානුපාතික සීමාව තුලදී ප්‍රත්‍ය බලය වික්‍රියාවට අනුලෝමව සමානුපාතිකයි. ඒකට දැන් අපි ඒ ලෙවල් වලදී කතා කරන්නේ සම්පීඩක ප්‍රත්‍ය බල සම්පීඩක වික්‍රියා සහ ආතන්‍ය ප්‍රත්‍ය බල ආතන්‍ය වික්‍රියා පිළිබඳව පමණක් නිසා අපිට දරුවෝ මේක ලියා ගන්න පුළුවන් මෙන්න මෙහෙම. මොකද්ද F කියලා කියන්නේ? දැන් මේ සමානුපාතික නියත අයින් වෙන සමානුපාතික ලකුණු අයින් වෙන විදිය ගැන කියා දෙන්න ඕනේ මට. F බෙදීම A. එතකොට සමානුපාතික ලකුණු අයින් කරලා දරුවෝ ගන්නවා අපි නියතයක්. ඒක E කියලා හඳුන්වන්න පුළුවන්. එතකොට වික්‍රියාව කියන්නේ දරුවෝ E බෙදීම A. එතකොට මේ E කියලා කියන්නේ මොකද්ද? ප්‍රත්‍යස්තතා මාපාංකය. ප්‍රත්‍යස්තතා මාපාංකය. එතකොට දරුවෝ විශේෂයෙන්ම ආතන්‍ය වස්තුන් සඳහා ආතන්‍ය වස්තුන් එන ඇදෙන සුළු වස්තුන් සඳහා ප්‍රත්‍යස්තතා මාපාංකය දරුවෝ යම් මාපාංකය කියලා හඳුන්වනවා. යම් මාපාංකය කියලා හඳුන්වනවා. ඔන්න ඔය විදිහට අපිට ලියා ගන්න පුළුවන්. ඕක තමයි දරුවෝ හුක් නියමේ ඒ ලෙවල් වල මට්ටමේ ගණන් හදන සමීකරණය. මම මේ පොඩ්ඩක් හුක් නියමේ පොඩක් වැඩි පරාසයක් කතා කරන්නයි සූදානම් වෙන්නේ. මේ බලන්න දරුවෝ. දැන් හුක් නියමෙන් කිව්වේ ප්‍රත්‍ය බලය කෙලින්ම සමානුපාතික වික්‍රියාව කියලානේ. ඔය සමානුපාතික ලකුණ නැති කරන්න ගෙනාපු නියතයට අපි කිව්වා මොකක් කියලාද? සමානුපාතික නියතය. එහෙම නැත්නම් අපි කිව්වේ ඒකට ප්‍රත්‍යස්තතා යම් මාපාංකය. ප්‍රත්‍යස්තතා මාපාංකය. හරිද? එතකොට දරුවෝ මේ බලන්න වෙන දේ අපි දැම්මොත් මේක ආතන්‍ය අවස්ථා සඳහා ආතන්‍ය අවස්ථා සඳහා දැම්මොතින් කෙලිම දරුවෝ ප්‍රත්‍ය බලය F බෙදීම A මම මේක මෙතනත් ලියලා තියන්නම්. ප්‍රත්‍යස්ථා මාපාංකය. එතකොට වික්‍රියාව වෙනකොට දාගන්න පුළුවන් E බෙදීම L කියන එක. ඒක අපි පොඩ්ඩකට නොලියෙමු. මොකද අවස්ථා හතරම ලියන්නයි යන්නේ. ආතන්‍ය ප්‍රත්‍ය බල සඳහා ආතන්‍ය ප්‍රත්‍ය බල සහ ආතන්‍ය වික්‍රියා සඳහා ගත්තොත් ඔය ප්‍රත්‍යස්ථා මාපාංකය වෙන්නේ දරුවෝ යම් මාපාංකය. එතකොට සම්පීඩක අවස්ථාව ගත්තොත් සම්පීඩක ප්‍රත්‍ය බල සහ සම්පීඩක වික්‍රියා අවස්ථාව සඳහා ගත්තොත් සම්පීඩක ප්‍රත්‍ය බල සම්පීඩක වික්‍රියා අවස්ථාව සඳහා ගත්තොත් දරුවෝ මේ පද වෙනස් වෙන්නේ නැහැ. යම් මාපාංකයම තමයි. එතන මේ y කියලා ගත්තේ මොකද්ද? යම් මාපාංකය. එතකොට ප්‍රත්‍යස්ථා මාපාංකය කියලා හඳුන්වන්නේ තේලවල දෙන ගණන් වලදී යම් මාපාංකයම හැබැයි ප්‍රත්‍යස්ථා මාපාංකයට වඩා යමුර අදහසක් තියෙනවා. ඊට පස්සේ දරුවෝ අපි ගමු විරූපණ ප්‍රත්‍ය බල සහ විරූපණ වික්‍රියා සඳහා ගත්තොත් ප්‍රත්‍ය බලය ස්පර්ශී බලය බෙදීම වර්ගඵලයෙන් ලැබෙනවා. එතකොට ප්‍රත්‍ය බලයේ ස්පර්ශී බෙදීම වර්ගඵලයෙන් ලැබෙනවා. වික්‍රියාව ලැබෙන දරුවෝ tan 5 වලින් tan 5 නැත්නම් 5 කියලා දාගන්න පුළුවන්. අන්නේ අවස්ථාවේදී ප්‍රත්‍යස්ථා මාපාංකයේ වෙනුවට ආදේශ වන්නේ දරුවෝ දෘಢතා මාපාංකය. දෘಢතා මාපාංකය. ඊට පස්සේ දරුවෝ මේ හුක් නියමේ ඊළඟ ප්‍රභේදය දැන් ඒ ලෙවල් වල අපිට තියෙන මේ දෙක විතරයි. මේ පොඩ්ඩක් වැඩිපුර කියා දෙනවා. යම් මාපාංකයත් එක්ක එන එක විතරයි. ඊට පස්සේ දරුවෝ අපි ගත්තොත් නිකර අවස්ථා, නිකර ප්‍රත්‍ය බල, නිකර වික්‍රියා තියෙන අවස්ථා සඳහා ගත්තොත් මේ සමීකරණේ දාද්දි දරුවෝ එතකොට ප්‍රත්‍ය බලය වෙනුවට දාන්නේ කෙලින්ම පීඩන වෙනසක්. මේ දෘಢතා මාපාංකය G වලින් සංකේතවත් කරන්නේ G වලින්. එතකොට නිකර අවස්ථාවක දැම්මොත් දරුවෝ පීඩන වෙනසක්. නිකර ප්‍රත්‍ය බලය, නිකර යම් මාපාංකය, නිකර ප්‍රත්‍ය බලය සමානයි නිකර යම් මාපාංකය වරක්
නිකර වික්‍රියාව කියන්නේ දරුවෝ ඩෙල්ටා V බෙදීම V ඍණාගය. එතකොට k වලින් සංකේතවත් කරනවා අපි නිකර යම් මාපාංකය. නැත්නම් නිකර මාපාංකය. යම් කියන්නේ නිකර මාපාංකය. දැන් පැහැදිලි ඇති හුක් නියමයේ ප්‍රභේද හතර. හුක් නියමයේ ප්‍රභේද හතර. හුක් නියමයේ කිව්වේ ප්‍රත්‍යා බලය අනුලෝම සමානුපාතික වික්‍රියාවට. හුක් නියමයට අනුව එන්නේ ප්‍රත්‍යස්ථා මාපාංකය. ඒ ප්‍රත්‍යස්ථා මාපාංකය එක් ප්‍රභේදවලදී වෙන වෙන නම් වලින් හඳුන්වනවා. A level physics වලදී අපි කතා කරන්නේ මෙන්න මේ ආකාරය පිළිබඳව පමණයි. හොඳයි. මම හිතන්නේ ඒකත් පැහැදිලි වෙන්නේ නැති. දැන් දරුවෝ ඊළඟට මම කතා කරන්න යන්නේ දුනු නියතය හා යම් මාපාංකය අතර සම්බන්ධයක්. බලන්න දරුවෝ මොකක්ද දුනු නියතය කියලා කියන්නේ? දුනු නියතය. දුනු නියතය කියලා කියන්නේ ඒකක දිගක විතතියක් සඳහා අවශ්‍ය බලය. ඒකක දිගක විතතියක් සඳහා අවශ්‍ය බලය නිසා දරුවෝ බලය බෙදන්න ඕනි විතතියෙන්. විතතිය ඇතැම් අවස්ථාවලදී x වලින් සංකේතවත් කරනවා, ඇතැම් අවස්ථාවලදී වලින් සංකේතවත් කරනවා. දුනු නියතයේ දරුවෝ k වලින් සංකේතවත් කරන්නේ බලය f විතතිය e. හරස් ගුණ කරාම දරුවෝ f සමානයි ke කියලා ලැබෙනවා. නමුත් වදන්න f බෙදීම a අපි ගමු දුන්නක් හැදෙන අවස්ථාවක්. ඒ කියන්නේ ආහන්න ප්‍රත්‍යය බල ආහන්න වික්‍රියා ක්‍රියාත්මක වන අවස්ථාවක්. එහෙම නැත්නම් සම්පීඩනය වෙනකොට සම්පීඩක ප්‍රත්‍යය බල සම්පීඩක වික්‍රියා ක්‍රියාත්මක වන අවස්ථාවක්. ඒක නිසා හුක් නියමයේ දැම්මොත් f බෙදීම a සමාන වෙනවා y යම් මාපාංකයේ වරක් e බෙදීම l වලට. දැන් දරුවෝ මේ තියෙන්නේ දුන්නටමයි දැම්මේ, මේ දැම්මේ දුන්නටම තමයි. මට f කියන එක කෙනා ලියා ගන්න පුළුවන් නේද? y බෙදීම l වරක් e කියලා. එහෙමනම් දරුවෝ මේ දෙකෙන්ම කියවෙන්නේ එකක් ගැන නම් ඔයාලට පැහැදිලි. දුනු නියතය කියලා කියන්නේ යම් මාපාංකය වරක් හරස්කඩ වර්ගඵලය බෙදීම l කියලා. දැන් එහෙනම් අවබෝධ කරගන්න යම් මාපාංකය කියන එක වස්තුව තනා ඇති ද්‍රව්‍ය මත රඳා පවතින සාධකයක්. ඒ කියන්නේ වස්තුවේ හරස්කඩ වර්ගඵලය l කියලා කියන්නේ වස්තුවේ මුල් දිග. ඒතර දරුවෝ එහෙමනම් වාට ප්‍රත්‍යක්ෂ වෙන්න ඕනි දුනු නියතය කියන එකත් කවුරු මතද රඳා පවතින්න ඕනි? මූලික වශයෙන්ම වස්තුව තනා ඇති ද්‍රව්‍ය මතත් හරස්කඩ වර්ගඵලය මතත් l මතත් රඳා පවතින්න ඕන. ඒතර දැන් ඔයා බලන්න හරස්කඩ වර්ගඵලය වැඩි කරොත් දුනු නියතය වැඩි වෙන්න ඕන. ඒ වගේම දරුවෝ දිග වැඩි කරොත් එතකොට හරය වැඩි වෙනවා. හරය වැඩි කරොත් දුනු නියතය අඩු වෙන්න ඕන. ඒ වගේම යම් මාපාංකය වැඩි වුණොත් දුනු නියතය වැඩි වෙනවා. ඒව දරුවෝ MCQ point. ඔයගොල්ලන්ට දැන් MCQ 1982 ඉඳන් 2020 1982 ඉඳන් 2015 වෙනකම් පළවෙනි වටේට MCQ වල විවරණ දාලා ඇති. ඒ වලක් තියෙන දරුවෝ මේ වගේ ගණන්. හරිද? MCQ point එක. එතකොට දැන් දුනු නියතය ගැන ඔයාලා හමාරයි. ඊට පස්සේ දරුවෝ මම යනවා ප්‍රත්‍යස්ත විභව ශක්තිය ගැන කියා දෙන්න. ප්‍රත්‍යස්ත විභව ශක්තිය. ප්‍රත්‍යස්ත විභව ශක්තිය. දරුවෝ ප්‍රත්‍යස්ත විභව ශක්තිය කියන්නේ මොකක්ද? මම ගන්නම් A level වලට තියෙන ප්‍රභේද වලින් එකක්. ආහන්න අවස්ථාවක් ගන්නම්. මෙන්න වස්තුවක් තියෙන දරුවෝ එයාගේ මුල් දිග L හරස්කඩ වර්ගඵලය A. දැන් මෙයා මත කිසිම බලයක් යොදලා නැහැ. බලය බිඳුවයි. ඊට පස්සේ දරුවෝ මෙයා මත යොදනවා F කියලා බලයක්. මම ඒක ප්‍රභේද කිහිපයක් ආකාරයට ඇඳ ගන්නම්. ඔන්න දරුවෝ ස්ටෙප් 3කට මෙයාව ඇදලා තියෙනවා. ඔයාලට තේරුම් ගන්න තමයි මේ රූප සලන්න ඇඳින්නේ. එතනදි කිසිම බලයක් නැහැ දරුවෝ. වයිදන්න මෙන්න මේ අවසාන විහිදුමේදී F කියලා බලයක් දාලා තියෙනවා. F කියලා බලයක්. එතකොට දැන් ඇදිලා තියෙන දරුවෝ E කියලා දිගක්. මුල් දිග. එතකොට හරියටම E බෙදීම දෙකක දිගක් ඇදෙන්න නම් කොච්චර බලයක්ද අවශ්‍ය? F බෙදීම දෙකක් නේ. දැන් දරුවෝ බලන්න වස්තුවේ ප්‍රත්‍යස්ත විභව ශක්තිය potential energy එක විදිහට ගබඩා වෙන්නේ මොකක්ද? දරුවෝ වස්තුවක ප්‍රත්‍යස්ත විභව ශක්තිය විදිහට ගබඩා වෙන්නේ වස්තුව විරූපණය කිරීම සඳහා කළ කාර්යය. දැන් මෙතනදි වෙලා තියෙන දරුවෝ ඒකමාන විරූපණයක්.
ඒකමාන විරූපණයක්. තුර මතක තියාගන්න EP හෙවත් ප්‍රත්‍යස්ත විභව ශක්තිය සමාන වෙනවා විරූපණය කිරීම සඳහා කළ කාර්යය දරුවෝ ප්‍රත්‍යස්ත විභව ශක්තිය විදිහට ගබඩා වෙන්නේ විරූපණය කිරීම සඳහා කළ කාර්යය. කාර්යයක් හොයන්න නම් දරුවෝ බලය වැඩි කරන්න ඕනේ විස්ථාපනයෙන්. දරුවෝ මෙතනදී බලය ගැන පොඩ්ඩක් බලන්න. මෙතනදී බිඳුවයි, මෙතනදී F බෙදීම 2යි, මෙතනදී F. එහෙමනම් ඒකාකාර බලයක් නොවේ. ක්‍රමයෙන් වැඩිවන බලයක්. ඒ වගේ අවස්ථාවලදී කාර්ය හොයන්න නම් දරුවෝ මධ්‍යක බලයකුයි ගන්න ඕනේ. මධ්‍යක බලය වැඩි කිරීම විස්ථාපනය වෙන්නේ මෙතනදී විතතිය. විතතිය තමයි දරුවෝ විස්ථාපනය වෙන්නේ. මධ්‍යක බලය කොහොමද හොයන්නේ? අවසාන බලය දන ආරම්භක බලය බෙදීම 2. අවසාන බලය දන ආරම්භක බලය බෙදීම 2. වරක් E. ඔන්න දරුවෝ ප්‍රත්‍යස්ත විභව ශක්තිය හෙව්වා. පොටෙන්ෂල් එනර්ජි එක සමානයි 2 1 FE. මේ ගොඩක් වැදගත් එකක්. ඊට පස්සේ දරුවෝ අපිට පුළුවන් මෙන්න මෙහෙම දෙයක් කරන්න. කොහොම දෙයක්ද? මේක දුරු නියතය ඇසුරෙන් ලියාගන්න. දරුවෝ දන්නවා F කියලා කියන්නේ KE කියලා. එහෙමනම් පොටෙන්ෂල් එනර්ජි එක ලියාගන්න පුළුවන් 2 1 වරක් KE වරක් E. ඒ කියන්නේ දරුවෝ 2 1යි KE වර්ග. ඔන්න ඔය ආකාරයටත් ලියාගන්න පුළුවන්. ඔන්න දරුවෝ ප්‍රත්‍යස්ත විභව ශක්තිය. ප්‍රත්‍යස්ත විභව ශක්තිය කියලා කියන්නේ යම් වස්තුවක් විරූපණය කිරීම සඳහා ඒකේ හැඩය වෙනස් කිරීම සඳහා කළ කාර්යයමයි. ඒතකොට දරුවෝ ප්‍රත්‍යස්ත සීමාව තුලදී මේ MCQ පොයින්ට් එක ප්‍රත්‍යස්ත සීමාව තුලදී විරූපණය සඳහා යම් කාර්යයක් කළා නම් එම බලය ඉවත් කරාට පස්සේ එම කාර්යයට සමාන කාර්යයක් වස්තුවේ අභ්‍යන්තරය මගින් සිද්ධ කළ නැවත මුල් ස්වරූපයට එන නිසා අර විරූපණය සඳහා කළ කාර්ය පරිසරයට හානි වෙන විවිධ ශක්ති ප්‍රභේද විදියට. හරිද? ඒතකොට ඒක ගොඩක් වැදගත් කරුණක් ඇදලා ආපහු මුල් තත්ත්වයට එනකොට. උඩ අපි අර බාහිරින් යොදපු බලය නිසා වස්තු මත කරපු කාර්යයක් විශේෂම තාපය වගේ වෙනත් ශක්ති ප්‍රභේද විදිහට පරිසරයට හානි වෙනවා ප්‍රත්‍යස්ත සීමාව තුලදී ඇදලා තැරියනවා. හරිද? හොඳයි. ඊට පස්සේ බලමු දරුවෝ. ඊළඟට අපි කතා කරන්නේ ඒකක හරස්කඩ වර්ගඵලයක ගබඩා වෙලා තියෙන වික්‍රියා ශක්තිය. මේ වික්‍රියා ශක්තිය කියන්නේ දරුවෝ ප්‍රත්‍යස්ත විභව ශක්තියමයි. මොකද වික්‍රියාවට බඳුන් වූ පසු හිමි වෙච්ච ශක්තිය තමයි ප්‍රත්‍යස්ත විභව ශක්තිය. ඔන්න බලන්න. මම මේකේ ප්‍රභේද කිහිපයක් කතා කරනවා. ඒකක වර්ගඵලයක වික්‍රියා ශක්තිය. ඒ වගේම දරුවෝ තව එකක් කතා කරනවා ඒකක දිගක වික්‍රියා ශක්තිය. ඊට පස්සේ 3 ඒකක පරිමාවක වික්‍රියා ශක්තිය. හොඳයි. ඒකක වර්ගඵලයක වික්‍රියා ශක්තිය හොයද්දී දරුවෝ මුළු වික්‍රියා ශක්තිය හෙවත් 2 1 FE බෙදන්න ආරම්භක වර්ගඵලය. එතකොට බලය බෙදීම වර්ගඵලය කියලා කියනවා දන්නවා ප්‍රත්‍ය බලය. ඒක නිසා 2 1 සිග්මා E කියලා දාගන්න පුළුවන්. ඒකක දිගක වික්‍රියා ශක්තිය කිව්වම මුළු වික්‍රියා ශක්තිය හෙවත් 2 1 FE බෙදන්න මුල් දිගෙන්. ඒතර දරුවෝ ලස්සනට ලැබෙනවා. මෙතනදී F මේ ගන්නෙ මම E. E බෙදීම L කියලා කියන්නේ වික්‍රියාව. ඒක නිසා 2 1 F එප්සයිලන් කියලා දාගන්න පුළුවන්. ඒකක පරිමාවක වික්‍රියා ශක්තිය කියන්නේ 2 1 F E බෙදනවා මුල් පරිමාවෙන්. පරිමාව ලියා ගන්න පුළුවන් හරස්කඩ වර්ගඵලයේ වරක් දිග. එතකොට මේ තියෙන්නේ දරුවෝ ප්‍රත්‍ය බලය, මේ තියෙන්නේ වික්‍රියාව. එතකොට 2 1යි ප්‍රත්‍ය බලය වරක් වික්‍රියාව කියලා ලැබෙනවා. ඊට පස්සේ දරුවෝ මම කතා කරන්න යන්නේ
අර වික්‍රියා සහ ප්‍රත්‍යාබල ප්‍රස්ථාර වලින් ගන්න පුළුවන් තොරතුරු පිළිබඳව මම මේ පිළිවෙලට කරගෙන යන්නේ දරුවෝ උඹලන්ට අර නෝට් එකේ දුන්න කරුණු ටික පැහැදිලි කිරීමක්. හොඳයි. දරුවෝ මම මේ අදින්නේ ප්‍රත්‍යාබල වික්‍රියා සටහනක්. මම වස්තුවකුත් අඳ ගන්නම් මෙන්න මේ ආකාරයට. මෙයාගේ දරුවෝ හරස්කඩ වර්ගඵලයේ A දිග L. ඒතර මෙයා මත F කියලා බලයක් යොදලා තියෙන අවස්ථාවක් මේ. ඒතර විතතිය L කියලා හිතන්න. විතතිය E කියලා හිතන්න. ඒතකොට දරුවෝ ප්‍රත්‍යාබල වික්‍රියා සටහනක් ඇඳුත් මෙන්න මේ ආකාරයට තමයි එන්නේ. මොන ආකාරයට එනවා කියලා හිතන්න. ඉස්සරහට යනවා. මම මෙතනින් නවත්තන්නම් පොඩ්ඩකට. වාඩි වුණා මෙහෙම දිගට යන්න පුළුවන්. ප්‍රත්‍යාබල වික්‍රියා සටහනක්. ඒතකොට දරුවෝ මේ තියෙන සමානුපාතික සීමාව. හරිද? ඒතකොට දරුවෝ පොඩ්ඩක් හිතලා බලන්න මෙන්න මේ කරුණ. මට මේ ප්‍රස්තාවය වුණා මේ අක්ෂ දෙක මාරු කරලා තන ගන්න පුළුවන්. ඒ අක්ෂ දෙක මාරු කරලා ඇඳුත් මේ හැඩය ඔය විදිහට උඩ අතට යනවා. ඒ සමහර පොත්පත්වල එහෙම තියෙනවා. එහෙම දුන්නම ළමයි සමහරලාට බය වෙනවා. අපි සර් කරේ අහමනේ පොතේ තිබ්බේ මෙහෙමනේ කියලා. ඒතකොට දරුවෝ අක්ෂ දෙක මාරු වීමක් පමණයි. හොඳේ. අක්ෂ දෙක මාරු වුණොත් මොකද වෙන්නේ? මේ ආකාරයට ඇවිල්ලා ඊට පස්සේ උඩු අතරක් වෙලා යනවා. ඔන්න ඔය ආකාරයටයි. ලොකු දෙයක් වෙන්නේ නැහැ. දැන් මම ඒක ගැන නෙමෙයි කතා කරන්න යන්නේ. මෙන්න මේක පිළිබඳව. දැන් දරුවෝ මේ ප්‍රත්‍යාබලය ඒ වගේම මට මෙන්න මේ ප්‍රස්ථාරය ওই විදිහට මැද ගන්න පුළුවන් බලය සහ විතතිය විදිහට. ඒ කොහොමද? දැන් දරුවෝ වික්‍රියාව ගැන හිතන්න. වික්‍රියාව කියන්නේ විතතිය බෙදීම මුල් දිගනේ. මුල් දිග වෙනස් වෙන්නේ නැහැ. එහෙමනම් දරුවෝ වික්‍රියාව වෙනස් වන්නේ කෙසේද? ඒ ආකාරයටමයි විතතිය වෙනස් විය යුත්තේ. ඒ විදිහට මේ ගන්න ප්‍රත්‍යාබලය ගැන. ප්‍රත්‍යාබලය කියලා කියන්නේ බලය බෙදීම මුල් වර්ගඵලය. මුල් වර්ගඵලය වෙනස් වෙන්නේ නැත්නම් දරුවෝ ප්‍රත්‍යාබලය සමානුපාත වෙනවා නේද? යොදන බලයට. එතකොට බල විතති ප්‍රස්ථාරයේ හැඩය එන්නේ දරුවෝ ප්‍රත්‍යාබල වික්‍රියා ප්‍රස්ථාරයේ හැඩයමයි. හොඳයි. දැන් වික්‍රියා ප්‍රත්‍යාබල ප්‍රස්ථාරයේ සමානුපාතික සීමාව තුලදී සාධන මෙන්න මේ වර්ගඵලයෙන් කියවෙන්නේ මොකක්ද? අපි බලමු දරුවෝ වර්ගඵලය. වර්ගඵලය සමාන වෙනවා දෙකෙන් එකවරක් යම් කිසි වික්‍රියාවක් ආධාරක පාදය වරක් යම් කිසි ප්‍රත්‍යාබලයක්. ඔන්න. එතකොට දරුවෝ මේ ඇවිල්ලා තියෙන්නේ මොකක්ද? මේ ආවේ මීට ටිකකට ඉස්සෙල්ලා අපි හදලා ගත්ත දේ. මොකක්ද? ඒකක පරිමාවක වික්‍රියා ශක්තිය. ඒ වගේම දරුවෝ විතති බල ප්‍රස්ථාරයක් අරගෙන සමානුපාතික සීමාව තුල වර්ගඵලය හෙව්වොත්. මේ බලන වර්ගඵලය සමානුපාතික සීමාව තුල වර්ගඵලය හෙව්වොත් දරුවෝ අපට ලැබෙනවා දෙකෙන් එකවරක් යම් කිසි විතතියක් E වරක් යම් කිසි බලයක්. ඔය කියන්නේ දරුවෝ දෙකින් එකයි Fe. මේ කියන්නේ මොකද්ද? මේ කියන්නේ දරුවෝ වික්‍රියා ශක්තිය. එතකොට බලන්න ප්‍රත්‍යාබල වික්‍රියා සටහනක වර්ගඵලයෙන් කියවෙන්නේ ඒකක පරිමාවක අන්තර්ගත වික්‍රියා ශක්තිය. එතකොට බල විතති ප්‍රස්ථාරයක වර්ගඵලයෙන් කියවෙන්නේ මුළු වික්‍රියා ශක්තිය. හොඳයි. දැන් දරුවෝ මම හිතන්නේ මේ කරුණත් බොහොම පැහැදිලි ඇති. ඊට පස්සේ මම කතා කරනවා තාප ප්‍රසාරණයත් එක්ක කොහොමද මේ ප්‍රත්‍යාබල ගණනය කරන්නේ කියලා. තාප ප්‍රසාරණයත් එක්ක ප්‍රත්‍යාබල ගණනය කරන්නේ කියලා. හොඳ අවබෝධයෙන් බලන්න ඕනේ දරුවෝ. ඔයා හිතන්න මම මෙන්න මේ ආකාරයට බිත්ති දෙකක් අතර කලම්ප කරලා තියෙනවා කියලා වස්තුවක්. කලම්ප කරලා. බිත්ති දෙකක් අතර නැත්තම් හිතන්නකෝ බිත්ති දෙකක් අතර හොඳට හිර වෙන විදිහට ඒ කියන්නේ පමණට වඩානේ සාමාන්‍යයෙන් ලිස්සල යන්න පුළුවන් ගන්න හිර වෙන විදිහට දණ්ඩක් දාලා තියෙනවා කියලා. මෙන්න මේ ආකාරයට. හොඳයි. දැන් මම මේ දණ්ඩ හිතන දරුවෝ රත් කරනවා කියලා. රත් කිරීම. මෙයාගේ උෂ්ණත්වය ආරම්භයේ තිබු උෂ්ණත්වය සෙල්සියස් ටීට කියලා ගන්නම්. දරුවෝ රත් කරද්දී නිදහසේ ප්‍රසාරණය වන්න ඉඩ තිබ්බනම් මෙයා ප්‍රසාරණය වන ආකාරය මම යන්නම්.
හැබැයි ඉතින් එච්චර ප්‍රසාරණය වෙන්න බෑ කවුරු ඉන්නේ ඉඳද බිත්ති දෙකක් තියෙන නිසා. උඩ දරුවෝ මේ දෙපැත්තට එළියට පැනලා තියෙන්නේ ප්‍රසාරණය වූ දිග. අපි ප්‍රසාරණය වෙච්ච දිග ඩෙල්ටා L කියලා ගත්තොත් මම ගන්නම් මේ පැත්තෙන් එළියට පනින්න ඕනි ඩෙල්ටා L බෙදීම දෙකක්. මේ පැත්තෙන් එළියට පනින්න ඕනි ඩෙල්ටා L බෙදීම දෙකක්. එතකොට ඩෙල්ටා L කියලා ගත්තේ මොකද දරුවෝ? මේ උෂ්ණත්ව වැඩිවීම නිසා ප්‍රසාරණය විය යුතු දිග. අපිට මේ ඩෙල්ටා L හොයාගන්න පුළුවන් කොහොමද? ආරම්භක දිගවරක් රේඛීය ප්‍රසාරණතාව. එවත් රේඛීය ප්‍රසාරණ සංගුණකය වරක් උෂ්ණත්ව වෙනස. දරුවෝ මෙතනදී උෂ්ණත්වය මම ගන්නම් θ ධන ඩෙල්ටා θ කියන සෙල්සියස් අංශක. ඔන්න දරුවෝ ප්‍රසාරණය විය යුතු දිග. ප්‍රසාරණය විය යුතු දිග. එතකොට මේ උෂ්ණත්වයේදී ප්‍රසාරණය විය යුතු දිග මෙච්චරක් වුණා. එච්චරක් ප්‍රසාරණය වෙන්න දෙන්නේ නැහැ දරුවෝ. ඇයි? බිත්තියෙන් ඔය දිග තෙරපගෙන ඉන්නවා. එහෙමනම් මෙම උෂ්ණත්වයේදී බිත්තිය මගින් සිදු කරපු තෙරපුම සමාන වෙනවා දරුවෝ ඩෙල්ටා L ට. බිත්තිය මගින් අර දිග සම්පූර්ණයෙන්ම තෙරපගෙන ඉඳලා ඒ දිග සම්පූර්ණයෙන්ම තෙරපගෙන ඉඳලා එතකොට මේ උෂ්ණත්වයේදී බිත්තිය මගින් සිද්ධ කරපු සම්පීඩන විතතිය සමාන වෙනවා දරුවෝ කෙලින්ම කාටද ඩෙල්ටා L වලට. මෙච්චර දිගක් බිත්තියෙන් තෙරපලා තියෙනවා. ඒතර අදාළ උෂ්ණත්වයේදී සිද්ධ වෙච්ච විතතිය ගැන හොඳ අවධානයෙන් බලන්න ඕනේ. දැන් එහෙමනම් මෙයාගේ උදේ තෙරපුමක් තියෙන්නේ. තෙරපුම් බලයක් හටගන්න. ඔයාලට උනා T වලින් සංකේතවත් කරන්න පුළුවන්. දැන් දරුවෝ මට පුළුවන් හුක් නියමය පාවිච්චි කරන්න. F බෙදීම A සමානයි යම් මාපාංකය. මොකද සම්පීඩන සහ ආතන්‍ය අවස්ථා සඳහා දාන්නේ යම් මාපාංකය. යම් මාපාංකයේ වරක් ඒව තමයි L වලට එන්නේ. අනිත් ඒවා ඇවිල්ලා නැහැ. එකම එක අවස්ථාවක් නිකර එක ආවා. නිකර යම් මාපාංකය ගැන. එතකොට F බෙදීම A සමානයි y වරක් E. E කියන්නේ දරුවෝ දැන් ඩෙල්ටා L. බෙදීම L. දැන් එතකොට L කියන්නේ මොකක්ද? L වෙනුවට දාන්න ඕනි දරුවෝ මෙම උෂ්ණත්වය. දැන් මේ අපි කතා කරන උෂ්ණත්වයේදී දිග. නැත්නම් මේ ආරම්භක දිග කියලා මේක දාලා හරියන්නේ නැහැ. ඒක දාලා හරියන්නේ නැහැ. මොකද කිසියම් නිශ්චිත උෂ්ණත්වයකදී සිදුවන ක්‍රියාවලියක් ගැනයි උක්නියමේදී කතා කරන්නේ. එතකොට දරුවෝ F එවත් ආතති බලය මම මේක තමයි දැන් F කියලා ගත්තේ. සමාන වෙනවා හරස් ගුණ කරන්න AY ඩෙල්ටා L වෙනුවට දාගන්න පුළුවන් දරුවෝ අන්න අරක L alpha ඩෙල්ටා θ. හැබැයි දරුවෝ දැන් මෙන්න මේ යට තියෙන මුල් දිග වෙනුවට දාන්න ඕනි මොකක්ද? ඇදුනට පස්සේ එන්න ඕනි දිග. ඇදුනට පස්සේ ස්වභාවිකව පැවතිය යුතුව තිබ්බ දිග කොච්චරක්ද? ඇදුනට පස්සේ ස්වභාවිකව පැවතිය යුතුව තිබ්බ දිග වෙන්නේ L ධන ඩෙල්ටා L. තුරදරුවෝ L ධන ඩෙල්ටා L වරක් alpha ඩෙල්ටා θ. දැන් දරුවෝ මට මේක තව ලස්සන කරලා දාගන්න පුළුවන් AY alpha ඩෙල්ටා θ. මම මේ L වලින් බෙදන දරුවෝ හැම පදයක්ම එතකොට එක ධන alpha ඩෙල්ටා θ කියලා ලැබෙනවා. නමුත් දරුවෝ මේ alpha කියලා කියන්නේ විශේෂම ලෝහයක් හා සම්බන්ධව ගත්තොත් alpha කියලා කියන්නේ බොහොම කුඩා ගයක්. නිකන් බිඳුවයි ගණන් වගේ. එතකොට චූටි උෂ්ණත්ව වෙනසක් සෙල්සියස් අංශක 2ක 3ක 4ක 5ක 10ක ඒ වගේ චූටි උෂ්ණත්ව වෙනසක් සඳහා එතකොට ඩෙල්ටා T කුඩා නම් alpha ද කුඩා නිසා alpha ද ඉතා කුඩා නිසා ඉතා කුඩායි දරුවෝ ලෝහ සම්බන්ධව ගත්තම ඉතා කුඩා නිසා ඒක අපි තාපේ පාදමේදීත් ගන්න රේඛීය ප්‍රසාරණතාවයේදී බොහොම කුඩා අගයක් වග එක ධන alpha ඩෙල්ටා θ ආසන්න වශයෙන් සමාන වෙනවා දරුවෝ එකට. මොකද මාරම කුඩායි මේගොල්ලෝ හොඳේ. කියන්නේ බිඳුවේ දශම ගණන්. බිඳුවේ ගණන් alpha ගණන්. ඒක නිකන් හිතනවා ඩෙල්ටා θ 10ක් ආවේ කියලා. 10න් වැඩි කරත් වැඩක් නැහැ. මේ දෙක එකතු කරත් එන්නේ 1.0 ගන්න.
ඒක නිසා දරුවෝ ආසන්න වශයෙන් එකට සමාන වෙනවා. එම නිසා කෙලින්ම ලියා ගන්න පුළුවන් ප්‍රත්‍යස්ත බලය මොකක් කියලාද? AY alpha delta theta කියලා. කුඩා උෂ්ණත්ව වෙනස් වීම සමාන. මම මේ කතා කරේ දරුවෝ රත් කරන අවස්ථාවක් ගැන. ඊට පස්සේ අපි බලමු සිසිල් කරන අවස්ථාවක් ගැන කොහොමද කියලා. සිසිල් කරන අවස්ථාවක්. හිතන්න දරුවෝ මෙන්න මේ විදිහට දෙපැත්තෙන් බිත්ති දෙකක කලම්ප කරලා හොඳට ලෝහ කලම්ප දාලා හිර කරලා තියෙනවා කියලා වස්තුවක්. එතකොට දරුවෝ මෙයාව සිසිල් කරනවා. සිසිල් කිරීම සිද්ධ කරාට පස්සේ හිතන්න මෙයා හැකිලෙනවා කියලා ඩෙල්ටා L දිගක්. හැබැයි හැකිලෙන්න ඕනේ මෙච්චර දුරකට. හැකිලෙන්න දෙන්නේ නැහැ. හැකිලෙන්න දෙන්නේ නැහැ දරුවෝ. මේ දෙපැත්තෙන් බිත්ති වලින් ඇද්ද ගන්නවා. කලම්ප කරලානේ තියෙන්නේ. ඒතර ඩෙල්ටා L බෙදීම 2යි. මේ පැත්තේ ඩෙල්ටා L බෙදීම 2යි. ඒතර දරුවෝ මෙයාගේ මෙම උෂ්ණත්වයේදී මම මේ උෂ්ණත්වය දාගන්න තීටා ඍණ ඩෙල්ටා තීටා කියනවා. මෙම උෂ්ණත්වයේදී පැවතිය යුතුව තියෙන දිග වෙන්නේ L ඍණ ඩෙල්ටා L. හැබැයි දිගට එන්න දෙන්නේ නැහැ. මොකද කලම්ප මගින් මෙයාව අදිනවා දරුවෝ. ඇදලා තියාගන්න දෙපැත්තට. එතකොට හොඳ ආතති බලයක් සටහන් වෙනවා. මම ආතති බලය T කියලා සංකේතවත් කරන්නම්. පොදුවේ T F විදියට අරගෙන ගන්න හදාන්නේ. ඒතර මට කියන්න මේ උෂ්ණත්වයේදී කලම්ප මගින් කොච්චර දිගක් ඇදගෙන තියෙනවද? කලම්ප මගින් දරුවෝ ඩෙල්ටා L දිගක් ඇදලා තියෙනවා. ඩෙල්ටා L දිගක් ඇදලා තියෙනවනේ ඔය උෂ්ණත්වයේදී. ඒක නිසා කෙලින්ම දැන් මේ හැකිලිච්ච දිග වෙන්නේ දරුවෝ ඩෙල්ටා L. ඒක රේඛීය ප්‍රසාරණයට අනුව උෂ්ණත්වයේ ඩෙල්ටා T ප්‍රමාණයකින් වැඩි වුණත් උෂ්ණත්වයේ ඩෙල්ටා T ප්‍රමාණයකින් අඩු වුණත් අර ඇදෙන හෝ හැකිලෙන දිගවල් වල විශාලත්වය සමානයි. දිගවල් සමානයි දරුවෝ. L alpha delta theta. ඩෙල්ටා theta ප්‍රමාණයක උෂ්ණත්වය වැඩි කරාම දිග්ගැස්සෙන්නේ මේ වගේ දිගක්. ඩෙල්ටා theta ප්‍රමාණයක උෂ්ණත්වය අඩු කරාම හැකිලෙන්නේ ඔය වගේ දිගක්. ඒතර දරුවෝ අවබෝධ කරගන්න ඕනි විතතිය විදියට අපිට ගන්න වෙන්නේ මේ අවස්ථාව කියලා ඩෙල්ටා L. විතතිය විදියට ගන්න වෙන්නේ ඩෙල්ටා L මයි. ඒ කියන්නේ L alpha delta theta වෙනවා. L alpha delta theta වෙනවා. හොඳයි. දැන් එහෙනම් දරුවෝ දාමු හුක් නියමය F බෙදීම A සමානයි යම් මාපාංකය විතතිය බෙදීම මුල් දිග. දැන් F උක්ත කරගත්තා y a delta L බෙදීම L. L වෙනුවට දාන්න ඕනි දරුවෝ මෙම උෂ්ණත්වයේ. ඒ කියන්නේ θ ඍණ delta θ කියන උෂ්ණත්වයේදී දිග. මෙම උෂ්ණත්වයේදී දිග. ඒ කියන්නේ දරුවෝ L ඍණ delta L. දැන් බලන්න y a delta L L ඍණ delta L වල දාගෙන පුළුවන් දරුවෝ delta L වෙනුවට L alpha delta theta. උඩයට L වලින් බෙදලා දාන්න y a මේ delta L වෙනුවට අපි දාගමු දරුවෝ අර පදේ L alpha delta theta. L කැපිලා ගියාට පස්සේ y a alpha delta theta. යට එනවා දරුවෝ එක ඍණ alpha delta theta. ඊට පස්සේ දරුවෝ අර තර්කෙම දාන්න පුළුවන් alpha කියන්නේ කුඩා එකක් delta theta කියන්නේ කුඩා එකක්. ඒතර බොහොම චූටි අගයක් එකෙන් අඩු කරයි කියලා වැඩක් නැහැ. බොහොම චූටි අගයක් එකෙන් අඩු කරයි කියලා වැඩක් නැහැ. එකමයි ලැබෙන්නේ. ඒක නිසා දරුවෝ ආසන්න වශයෙන් සමාන වෙනවා කියලා ගන්න පුළුවන් F y a alpha delta theta. හොඳයි දරුවෝ. ඔන්න ඔය තියරි ටික පැහැදිලි කරන්න තමයි මම මේ වීඩියෝ එක ඉදිරිපත් කරේ. මම බලාපොරොත්තු වෙනවා මේකේ ඕගලන්ට දෙයක් තේරෙන්නේ නැති කියලා. මේ වීඩියෝ එකත් හොඳට අධ්‍යයනය කරලා ඔයාලට ලියන්න දුන්න නෝට් එකත් සුපිරියට අධ්‍යයනය කරලා ප්‍රත්‍යස්ථාවය ගොඩ දාගන්න. ඒක සියලුම විභාග MCQ ටික මම එවලා ඇති. 1980 සිට 2015 දක්වා විවරණ voice recording එක්කම ඔයගොල්ලන්ට දාලා ඇති Telegram group එකට. ඒ වගේම 2000 ඉඳන් සියලුම රචනා ප්‍රශ්න ටිකක් දාලා ඇති. හොඳයි දරුවෝ. ඒ වගේම අමතර ගැටලු ටිකුත් දාලා ඇති group එකට. ඒව හොඳට අධ්‍යයනය කරලා වැඩේ ගොඩ දාගන්න. අපි ඊළඟට හම්බ වෙමු දුෂ්ශ්‍රාවිතාවය කියන කොටස
කෙරෙන වීඩියෝ එකකින්. හොඳයි. හැමෝටම තෙරුවන් සරණයි. ආයුබෝවන්.